තෙරුවන් සරණයි සියලු දෙනාටම. ජීවිතයකට තියෙන වැදගත්ම දෙයක් තමයි අප්‍රමාදය කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. අප්‍රමාදී පුද්ගලයා ධර්මය අහනවා. ධර්මය අහලා හොඳින් මතක තබාගෙන අර්ථය පරීක්ෂා කරනවා. ඒ අර්ථ පරීක්ෂා කරලා ධර්මය අනුව ප්‍රතිපත්ති ධර්මයේ යෙදෙනවා. එයින් ඔහුගේ උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නවා. අන්න ඒ අප්‍රමාදී ජීවිතයක් සඳහා උත්සාහවත් වන ඔබට වැදගත් වන උතුම් වැඩසටහනක් එක්කයි ඔබ සම්බන්ධව සිටින්නේ. මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය. අදත් සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපය සඳහා වැඩම කොට සිටිනවා. ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතුහාමුදුරන් වහන්සේ අපි තාමත් ගෞරවයෙන් පඬිතුහාමුදුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප. තෙරුවන් සරණයි. ධර්ම ශ්‍රවණය කරනවා කියන එක බොහොම බුද්ධිමත්ව අවධානයෙන් කළ යුතු කාර්යයක්. මක්නිසාද එහෙම කියන්නේ? විශේෂයෙන් මේ කාලේ අන්තර්ජාලය වගේ පරීක්ෂා කරලා බලනකොට පේනවා ධර්මයේ වෙනුවට අධර්මය, විනය වෙනුවට අවිනය, නිවැරදි බෞද්ධ ඉතිහාසය වෙනුවට සාවද්‍ය බෞද්ධ ඉතිහාසය. මෙන්න මේ බඳු දේශනාවන් ඉතාමත් ජනප්‍රිය ආකාරයෙන් පතුරවා හරින බව පේන්නට තියෙනවා. ඉතින් ඔබ යම් විදිහකින් ධර්මයේ වෙනුවට අධර්ම ශ්‍රවණය කරලා ඒ පසුපස්ස ඔබ ගමන් කළොත් නිවන් මඟ වෙනුවට අවා මඟ තමයි ඔබට විවෘත කරගන්නට සිද්ධ වන්නේ. අන්න ඒ නිසා ඉතාමත් පරිස්සම් විය යුතු කාරණාවක් තමයි ධර්ම ශ්‍රවණය කියන එක. නිවැරදිව ධර්ම දේශනා කරන ගෞරවනීය හාමුදුරන් වහන්සේලා ලංකාවේ බොහෝ වැඩ ඉන්නවා. උන්වහන්සේලා විසින් පැහැදිලි කරන ආකාරයට උතුම් ධර්මයේ වටහා ගත්තොත් ඔබට නිවන් මඟ පසක් කරගන්නට පුළුවන්කම ලැබේ. ඉතින් බුදුදහමෙහි එන මේ ධම් සිද්ධාන්ත පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ පැතිකඩ ඔස්සේ විග්‍රහ කරලා විශ්ලේෂණය කරලා මේ ලෝකයට දේශනා කොට වදාරලා තියෙනවා. ඔබ පසුගිය වැඩසටහන් කිහිපය එක්ක සම්බන්ධව සිටියා නම් ඔබට මේ වෙනකොට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එක් දහම් පදයක් පිළිබඳව වුණත් කොච්චරනම් තේරුම් ගන්න දේවල් තියෙනවද, කොයිතරම් වපසරියක් එහි තියෙනවද කියන කරුණු පිළිබඳව. කස්සප හාමුදුරනේ අපි සාකච්ඡා කරගෙන එන දීඝනිකායාගත සංගීති සූත්‍රයේ එන දහම් කරුණු පිළිබඳව මෙහිදී අපිට අවිද්‍යාව පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. දැන් සති කිහිපයක් තිස්සේ අපි මේ පිළිබඳව විවිධ මානවස්සේ සාකච්ඡා කළා. තවත් අපිට මේ පිළිබඳව ගොඩක් කතා කරන්නට තියෙනවා. ඉතින් විශේෂයෙන් අපි ඔබට සිහිපත් කරන්න මේ එක දහම් පදයක පවා තියෙන විවිධ පැතිකඩ පිළිබඳව ඔබ ඇති කරගන්නා දැනුම, ඒ අවබෝධය ඔබේ නිවන් මඟ පැහැදිලි කරගන්නට අත්‍යන්තයෙන්ම උපකාරක ධර්මයක් වෙනවා. ඉතින් කස්සප හාමුදුරනේ අද අපිට විශේෂයෙන් කතා කරන්න තියෙන අවිද්‍යාවේ නිරෝධය පිළිබඳව. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ස්වාමීන් වහන්සේ අපි පසුගිය සාකච්ඡාව තුලත් අවසාන ලෙස සාකච්ඡා කරමින් හිටියේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි ආනාපාන සති කතාවල දක්නට ලැබෙන සතෝකාරී ඥාන වල දැක්වෙන අවිද්‍යාව පිළිබඳව සඳහන් කරුණු කාරණා කිහිපයක්. එහිදී අවිද්‍යාවෙහි ආදීනවය පිළිබඳව අපි දීර්ඝ ලෙස කතා කරන්නට යෙදුනේ. එතකොට එයටම අදාළව තමයි මේ අවිද්‍යාවේ Nirodhe පිළිබඳවත් අපිට කතා කරන්නට තියෙන්නේ. කතිහාකාරයේහි අවිජ්ජා නිරුජ්ජති කුමන ආකාරයෙන්ද අවිද්‍යාව නිරෝධ වෙන්නේ කියන කාරණාව ඔස්සේ පැහැදිලි කරනවා. 8 ආකාරයකින් අවිද්‍යාව නිරෝධ වෙන විදිහක්. නැතිනම් 8 ආකාරයකින් අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ 8 ආකාරයේ පිළිබඳව දක්වනකොට නිදාන නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. සමුදය නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ඒ වගේම ජාති නිරෝධයෙන්, පභව නිරෝධයෙන්, හේතු නිරෝධයෙන්, පච්චේ නිරෝධයෙන්, ඥානෝත්පාදයෙන් සහ නිරෝධ උපස්ථානයෙන් නැතිනම් නිරෝධයට එළඹ වාසය කිරීමෙන් අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්. මෙන්න මේ 8 ආකාරයට අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන් කියලා ප්‍රධාන ලෙස දක්වනවා. එතකොට මේ අවිද්‍යාවගේ නිරෝධ වීම පිළිබඳව කතා කරනකොට ප්‍රධාන ලෙසම දැක්වෙන පළමු කාරණාව තමයි මේ නිදාන නිරෝධේන අවිජ්ජා නිරුජ්ජති. නිදාන නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියන කාරණාව. එතකොට නිදාන නිරෝධය යම් කිසි වස්තුවක් නැතිනම් යම් කිසි දෙයක් ඇති කරලීමෙහිලා පවත්නා පසුබිම පිළිබඳව ප්‍රධාන ලෙසම මේ නිදාන කියන වචනය තුළ කතා කරනවා.
එතකොට මේ අවස්ථාව කාරණය ඒ වගේම ක්‍රියා විශේෂණයක් ලෙස හේතු කොටගෙන කියලා යෙදෙන පදයක අර්ථයක් නැතිනම් ප්‍රකාශ කරන දෙයක් තමයි මේ නිදාන කියන වචනය. එතකොට මේ නිදාන නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවායයි කියනකොට අවිද්‍යාව යෙදීමට අවැසි වටපිටාව සම්පූර්ණයෙන්ම නැති කිරීමෙන් අවිද්‍යාව නැති කරන්නට පුළුවන්කම තියෙනවා. තවත් විදිහකට කිව්වොත් අවිද්‍යාව ඇතිවන්නේත් යම්කිසි මූල ප්‍රත්‍යක් නිසා. ඒ කියන්නේ මුල්වන ප්‍රත්‍යක් නිසා තමයි අවිද්‍යාව උද්භවණය වෙන්නේ, හටගන්නේ. ඒක ආකස්මිකව නැතිනම් කෘත්‍රිමව හටගන්න දෙයක් නෙමෙයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව හටගන්න ඒ මූල ප්‍රත්‍ය හේතු වන දේ නැති කළොත් අපිට අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රධාන ලෙසම අවිද්‍යාව නිරුද්ධ කිරීමට අවශ්‍ය නම් ඒ කෙනාට මූල ප්‍රත්‍ය කුමක්දයි කියන කාරණාව විමසා බලා දත යුතු වෙනවා. අවිද්‍යාව ඇති කරලීමට හේතුවක් විදිහට කතා කරනකොට ප්‍රධාන විදිහටම අපිට දකින්නට ලැබෙන දේ තමයි අයෝනිසෝ මනසිකාරය කියන එක. ඒ කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම. මම හිතනවා අපේ පසුගිය සාකච්ඡා තුළ අපි නුනුවණින් මෙනෙහි කිරීම පිළිබඳව කතා කළා. එතකොට මේ නුනුවණින් මෙනෙහි කිරීම නිසා තමයි ආශ්‍රවාදී ධර්මයන් උද්භවණය වෙන්නේ, හටගන්නේ. එතකොට මේ අවිද්‍යාවට මූල හේතුව බවට පත් වෙන්නේ මේ අයෝනිසෝ මනසිකාරය කියන එක. එතකොට යම්කිසි කෙනෙක් අයෝනිසෝ මනසිකාරය දුරු කළොත් ඔහුට අවිද්‍යාව දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි දන්නවා අයෝනිසෝ මනසිකාරයට ප්‍රතිවිරුද්ධව නැගෙන දේ තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට ඒ නුවණින් මෙනෙහි කිරීම කියන එක ප්‍රඥා සංප්‍රයුක්ත මනසිකාරයෙන් තමයි අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්න ඒ මූල හේතුව නැති කරලා කෙනෙකුට අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ මූල හේතුව නැති කරලා අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන් කියනකොට ඔහු විසින් ඇති කරගත යුත්තේ යෝනිසෝ මනසිකාරය උපදවා ගත යුතුයි, අයෝනිසෝ මනසිකාරය දුරු කළ යුතුයි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා සමුදය නිරෝධේන අවිජ්ජා නිරුජ්ජති. සමුදය නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. එතකොට මේ නිදාන කියන වචනේ වගේම සමගාමීව යන වචනයක් තමයි මේ සමුදය කියන වචනය. එතකොට මේ දේ සකස් කරන දේ නැතිනම් අවිද්‍යාව කියන ප්‍රතිඵලය ගොඩනගන්නට උපදවන්නට හේතු වෙන දේ සමුදය ලෙස අර්ථ ගන්නවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ පිළිබඳව සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම මේ ආසන්න ප්‍රත්‍ය අවිද්‍යාවට යෙදෙන අවිද්‍යාව ඇති කරලීමට යෙදෙන ආසන්න ප්‍රත්‍ය නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. මේ අවිද්‍යාව කියන එක මූලක්ලේශ ධර්මයක්. ඒ කියන්නේ සියලු කෙලෙසුන්ට මුල් වෙන කෙලෙස් ධර්මයක් විදිහට නැගී සිටින දෙයක් තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට අවිද්‍යාවට ආසන්නතම හේතුවක් ගැන කතා කරනවා නම් අපි දැන් මූල ප්‍රත්‍යක් විදිහට කතා කළා අයෝනිසෝ මනසිකාරය කියන දේ. ඒ වගේම අවිද්‍යාවට ආසන්නතම හේතුවක් තමයි දැන් අයෝනිසෝ මනසිකාරය තුළ ඇති වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාවගේ පැවැත්මටත් අවිද්‍යාවගේ නැගී සිටීමටත් හේතු වෙන්නේ අවිද්‍යාවමයි. එතකොට ඒ අවිද්‍යාව කියන කාරණාව ගොඩනගෙනවා නම් යම් තැනක ඒකට ප්‍රධාන ලෙසම හේතු වෙන්නේ අවිද්‍යාව ඌම කාරණාවක්මයි. එතකොට මේ යම් ආසන්නත හේතුන් පිළිබඳව කතා කරනවා නම් ඒද කතා කරන්නට තියෙන්නේ අවිද්‍යා සංප්‍රයුක්ත මනෝභාවය පිළිබඳවමයි නැතිනම් අවිද්‍යාවමයි. ඒක බොහොම මේ ලස්සන අර්ථයක් මතු කරන දෙයක්. අවිද්‍යාව කියන දේ මේ ආසන්නතම ප්‍රත්‍යක් විදිහට එමත් නැතිනම් අවිද්‍යාවටම හේතුවක් වෙනවා කියන කාරණාව. මොකද අවිද්‍යාවටම හේතුවක් වන නිසා තමයි මේ අවිද්‍යාවකින් යුක්ත මානසිකාරයේ පැවැත්මක් පේන්නේ. ඒ කියන්නේ මේ කොටින්ම කිව්වොත් ඒක අපිට මේ ඇසුරු කරන්නට ලැබෙන මේ ලෝකයේහි පැවැත්ම නිර්මාණය කරලා තින්නේ අන්නේ අවිද්‍යාවට ප්‍රත්‍යවීම කියන කාරණාව පදනම් කරගෙන තමයි අපිට ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි සරල විදිහටම ගත්තොත් එහෙම අපිට දැකපු දේවල් නැවත දකින්න පුළුවන් වෙන්නේ. අහපු දේවල් නැවත අහන්න පුළුවන්කම තියෙන්නේ. ඒ අවිද්‍යාවෙන් සංස්කරණය කරගත්ත ලෝකයේ තුල. එතකොට ඒ දැකපු දේ නැවත අපි අලුත් කරනවා. ඊයේ දැකපු කෙනාම අද දැක්කහම ඊයේ දැකපු අදත් දැකපු කෙනා බවට පත් වෙනවා ඒ කෙනාව. එතකොට අන්න ඒ සංස්කරණේ ඊයේ දැකපු කෙනා කියන එක තුල ඒ කෙනා ඉතුරු කරගත්ත කමම
අවිද්‍යාවේ ලක්ෂණය. ඒකේ නාව අද දකින්නවා කියනකොට ඒ සංස්කරණය කරලා ඊයේ රැස් කරගත්ත අවිද්‍යාවම ප්‍රත්‍ය කරගෙන අද තවත් අවිද්‍යා සංස්කාරයක් ගොඩනගාගෙන තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට අවිද්‍යාවටම ප්‍රත්‍යවීමක් සිද්ධ කරනවා. හැබැයි එක තැනකින් මේ අවිද්‍යාවට ප්‍රත්‍යවීම සිඳලා දාන්න පුළුවන් වුණොත් ආසන්නතම ප්‍රත්‍යක් විදිහට අවිද්‍යාවට ප්‍රත්‍යවීම අවිද්‍යාව ඇති කරලීමට අවිද්‍යාව සමුදය කරලීමට හේතු වන අවිද්‍යාව එක තැනකින් නැති කරන්න පුළුවන් වුණොත් එතනින් පස්සේ අවිද්‍යාවගේ පැවැත්මක් නැති වෙනවා. ඒ කියන්නේ අද දවසේදී අඹ කියන බීජයේ පැවැත්මක් නැති වුණොත් මත්තේහි අඹ කියන දෙයක හටගැන්මක් නැති වෙලා යනවා. ඒකට අන්න ඒ වගේ අඹ කියන දේ බීජය නැති කළා වගේ අඹ කියන දේ පැවැත්ම නැති කළා වගේ අවිද්‍යාව කියන දේ අද නැති කළොත් ඊට පස්සේ අවිද්‍යාවේ පැවැත්මක් නැතු වෙනවා. එතකොට කස්සපහඳුනට දැන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට අවිද්‍යාවද අවිද්‍යාවට හේතුවක් වෙනවා. මේක බැලුවම එයට හේතුවක් වෙනවා කියන කාරණාව බලනකොට මේක පේන දේ යම්කිසි නිකන් ඊශ්වරවාදී ගතියක් වගේ. නැත්නම් එය වෙනස් කළ නොහැකි එය විසින් මේ හටගත්ත ගතියක් පේන්න කරන ඊශ්වරවාදී නැත්නම් නිර්මාණවාදී ගතියක් ඒකෙන් මතුවෙන බවක් පේන්නේ නැද්ද? සමහර විට කෙනෙකු අර්ථ ගන්නට පුළුවන් පැත්තක්. ඒ කියන්නේ අවිද්‍යාව කියන එකත් එය විසින්ම හටගත්ත ධර්මයන්ද කියලා. ඇත්තටම අපි මේ කරුණු කාරණා කිහිපයක් ඔස්සේ කතා කරගෙන යන දෙයක්. ඒකට ඒ ඔස්සේ අපි කතා කළා නිදානය කියන තැනින් අරගෙන එක කාරණාවක් පිළිබඳව කතා කළා. ඒක තමයි මූලප්‍රත්‍ය කියලා. එතකොට එතන අයෝනිසෝ මනසිකාරයේ හේතුයි. අයෝනිසෝ මනසිකාරයේ ප්‍රධාන හේතුවක් වෙනවා අවිද්‍යාව ඇති කරලන්නට. ඒ වගේම ඒ ඇති වෙන අවිද්‍යාවේ පැවැත්මටත් ඇතිවීමටත් අවිද්‍යාව කියන දේ ප්‍රත්‍ය වෙන. ඒක තමයි ආසන්න හේතුන් හැටියට දකින්නේ. එතකොට දැන් මේ කාරණාවන් අපි කතා කරන්නේ මේ විවිධ පැත්තක් පිළිබඳව. ඒ කියන්නේ දැන් ඒකට මූල හේතුවක් තියෙනවා. මූල හේතුවට තව ආසන්න හේතුන් තියෙනවා. මේ එතකොට එකක් නිසා අවිද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාව නිසා පමණමයි අවිද්‍යාව කියන තර්කය නෙමෙයි මේ ගොඩනගන්නේ. අවිද්‍යාව නිසා අවිද්‍යාව කියනකට වඩා අවිද්‍යාව ආසන්න හේතුව කරගෙන අවිද්‍යාව ගොඩනගෙනවා. හැබැයි ඒ අවිද්‍යාව ගොඩනැගීම සඳහා හේතු වන අයෝනිසෝ මනසිකාරය නම් වූ මූල හේතුවකුත් තියෙනවා. එතකොට මේ දැන් ගහක් පැලවෙනකොට මේ ගහ පැලවෙන්නට බලපාන ප්‍රධාන මුදුන් මුලක් තියෙනවා. හැබැයි මුදුන් මුලෙන් පමණක් මේ ගහ සාරවත්ව නැගී සිටින්නේ නැහැ. එතකොට මේ ගහ නැගී සිටීම සඳහා සාරයේ සපේන අවශේෂ මූලයෝ තියෙනවා. එතකොට අපිට මේ ගහ පිළිබඳව ගහේ සාරා දැමීම පිළිබඳව කතා කරනකොට අර මුදුන් මුල පිළිබඳව කතා කරනවා හා සමානව මේ ගහට සාරයේ සපේන අවශේෂ මූලයන් පිළිබඳවත් අපිට කතා කරන්නට සිද්ධ වෙනවා. අපි ඒ මුදුන් මුල හැටියට තමයි අයෝනිසෝ මනසිකාරය පිළිබඳව කතා කළේ. මූල හේතුව කියලා අපි ඒකට දැක්කුවා, නිදානය කියලා දැක්කුවා. එතකොට අපි අර සාරයේ සපේන අවශේෂ මූලයන් වගේ අපි කතා කරනවා. මෙන්න මේ අවිද්‍යාවම, ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය හා සමගාමී වන අවිද්‍යාවම මේ අවිද්‍යාව නතර නොකර පවත්වාගෙන යෑම සඳහා ප්‍රත්‍යවීමක් සපේනවා. එතකොට ඒක මේ අස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතනයන්ගෙන් ගන්න අරමුණු පිළිබඳව පවත්නා නොදන්නාකමම ඊළඟට නැවත නොදන්නාකම ඇති කරලීමට ප්‍රත්‍යක් හේතුවක් බවට පත් වෙනවා. එතකොට අවිද්‍යාව කියන එක අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ඒ ආකාරයකින්. හැබැයි ඒකට එය පමණක්ම නෙමෙයි තියෙන හේතුව බවට පත් වෙන්නේ. ඒ නිසා අර ඒක හුදු තමන් විසින්ම හටගෙන තමාම පවතිනවායයි කියන දේ නෙමෙයි අපි එතනදී ප්‍රධාන ලෙසම කතා කරන්නේ. අර මුදු ප්‍රධාන හේතුවක් තියෙනවා ඒක හටගන්නට. ඒ හේතුවට උපකාර කරන අවශේෂ ධර්මයන් තියෙනවා. එතකොට මෙන්න මේ අවශේෂ ධර්මයන් සහ ප්‍රධාන හේතුවද සහිතවයි මේ කාරණාව පිළිබඳව අපි කතා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට සමුදය කියනකොට මේ ඇති කරලීම සඳහා හේතු වෙන ඒ ආසන්න ප්‍රත්‍යයන්, එහෙමත් නැතිනම් ඒකට සමීපව යෙදෙන තව ප්‍රත්‍යක් විදිහට අවිද්‍යාවටම ප්‍රත්‍යක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා යම්කිසි කෙනෙක් සමුදය නිරුද්ධ කළොත්. ඒ කියන්නේ අවිද්‍යාව නිරුද්ධ කරනවා කියන තැනින් විද්‍යාව උපදවා ගැනීම කියන දේ කළොත් ඒ කෙනාට අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක අපි ධර්මතාවයක් විදිහට බැලුවොත් එහෙම දැන් යෝනිසෝ මනසිකාරයේ නැතුව කෙනෙකුට අවිද්‍යාව නැති කරන්නට අවශ්‍ය විද්‍යාව උපදවනවයි කියන දේ කරන්න පුළුවන් කමක් නැත්තේ.
එතකොට ඒ නිසා ඔහු යෝනිසෝ මනසිකාරය උපදවනවා. යෝනිසෝ මනසිකාරය උපදව ගන්නකොට තමයි අර ආසන්න හේතුන් සිඳින්නට පුළුවන්කම යෙදෙන්නේ. එතකොට අර මේක ඒ සියලුම තැනට පැතිරී යනවා Nirodhe පැත්තට බැස ගන්නකොට අර මූල හේතුව වෙච්චි අයෝනිසෝ මනසිකාරයේ දුරු කරලා යෝනිසෝ මනසිකාරයේ උපදවා ගන්නකොට ඒකම හේතුවක් වෙනවා අර ආසන්නතම හේතුව වෙන අවිද්‍යාව නැති කරලා දාන්න. යම් කිසි කෙනෙක් ආසන්නතම හේතුව වන අවිද්‍යාව දුරු කරන්නට යනකොට ඔහුට ඒ සඳහා අවශ්‍ය වෙනවා යෝනිසෝ මනසිකාරය. එහෙමත් නැතිනම් මුදුන් මුල සිඳලා දාන්නට ඔහුට අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ දේ එකම ප්‍රතිපදාව තුළ සිද්ධ කරගන්නට පුළුවන් දේවල්. ඒ වගේම තමයි අනිකුත් කාරණාවක් හැටියට මේ ජාති නිරෝධේන අවිජ්ජා නිරුජ්ජති. ජාති නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ජාති නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවයි කියන්නේ ජාතිය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හටගන්ම කියන කාරණාවත් එක්ක. එතකොට ඒ ජාතියයි කියනකොට අවිද්‍යාවගේ හට ගැනීමට හේතුවක් හැටියට අපි දැක්කුවා අයෝනිසෝ මනසිකාරය. ඒකට ඒ අයෝනිසෝ මනසිකාරයේ නැමැති ඒ මූල ප්‍රත්‍යයේ උප්පත්තිය නැති වුණොත් ඒ මූල ප්‍රත්‍යයේ උත්පත්තිය නැති වුණොත් අන්න ඒ මූල ප්‍රත්‍යයේ උත්පත්තිය නැති වෙන එකට කියනවා ජාති නිරෝධය කියලා. දැන් ජාති නිරෝධය කියන එක දැන් පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ නම් අපි කතා කළොත් ඊටාම ගැඹුරු සන්දර්භයක් නේ, ගැඹුරු කාරණාවක්. එතකොට ඒ ජාති නිරෝධය කියන කාරණාව මේ ජීවිතයේ එළඹ සිටින්නට පුළුවන් දෙයක්. ජාති නිරෝධය නිවනයි. එතකොට ඒ භව නිරෝධයෙන් ලබන ජාති නිරෝධයේ නිවනයි කිව්වහම ඒ සත්පුද්ගල භවයේ ජාතියක් නැවත හටගන්නේ නැති වෙනවා. ඒකට අන්න ඒ වගේම ඒ ජාතිය පිළිබඳව දැක්කේ නැති වුණොත්, එතකොට ජාති සමුදය දැක්කේ නැති වුණොත්, ජාති නිරෝධය දැක්කේ නැති වුණොත්, ජාති නිරෝධගාමිනී ප්‍රතිපදාව දැක්කේ නැති වුණොත් එයාව සසරට යනවා. එතකොට මේ ජාතිය පිළිබඳව කතා කරනකොට ඒ විදිහේ කතා කරනවා වගේම න්‍යායක් තමයි මෙතන මේ ජාති නිරෝධයෙන් කියලා, ජාති නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියන තැනින් කතා කරන්නේ. ඒ කියන්නේ අර අවිද්‍යාව ඇති කරන්නට ආසන්නම මූල හේතුව බවට පත්වෙච්චි අයෝනිසෝ මනසිකාරය නැමැති ධර්මය නිරුද්ධ කළොත් යම් කිසි කෙනෙක් අයෝනිසෝ මනසිකාරය නැති කරන්නට පුළුවන් නම් අන්න ඒ කෙනාට පුළුවන් අවිද්‍යාවගේ ජාතිය නැති කරන්න. අවිද්‍යාවගේ හට ගැනීම නැති කරන්න ඕනේ නම් ඒ කෙනාට කරන්න තියෙන්නේ අවිද්‍යාව හදන අයෝනිසෝ මනසිකාරය නැමැති හේතුව නැති කරන එක. අන්න ඒකට කියනවා ජාති නිරෝධය කියලා. එතකොට ජාති නිරෝධය කියන වචනයෙන් අදහස් කළේ කෙලින්ම අවිද්‍යා නිරෝධයේ පමණක් නෙමෙයි. අවිද්‍යාව හටගත්තේ යම් හේතුවක් නිසා නම් ඒ මූල හේතුව නැති කිරීමෙන් ලබන අවිද්‍යා නිරෝධය කියන දේ හඳුන්වනවා ජාති නිරෝධය කියන මේ වචනයෙන්. ඊට පස්සේ අනෙක් කාරණාව හැටියට අපිට දක්නට ලැබෙනවා පභව නිරෝධේන අවිජ්ජා නිරුජ්ජති. ප්‍රභවය නිරුද්ධ වීමෙන්. ඒ කියන්නේ යම් කිසි දෙයක් හටගන්නට හේතු වන ප්‍රභවයක්, යම් කිසි දෙයක් හටගන්නට හේතු වන හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුව නිරුද්ධ වීමෙන් මේකට කියනවා සාමාන්‍ය විදිහට ජනක ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ යමක් උපදවන්නට හේතු වන ප්‍රත්‍ය සමவாயයක් තියෙනවා. අන්න ඒ ජනක ප්‍රත්‍ය උපදවන්නට හේතු වන ප්‍රත්‍ය දුරු කිරීමෙන්. එතකොට මෙතන ජනක ප්‍රත්‍යයයි කියනකොට ජනක ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍යවීම සිද්ධ කරනවා අර අයෝනිසෝ මනසිකාරයත් අවිද්‍යාවත් කියන මේ දෙකම ජනක ප්‍රත්‍යක් විදිහට ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාව හදලා දෙන්න. ඒ කියන්නේ හුදු අයෝනිසෝ මනසිකාරයේ තනියම තියෙන්නේ නැහැ. දැන් ගහ කියන දේ මුදුන් මුලෙන් විතරක් තියෙන්නේ නැහැ. අවශිෂ්ට මුලුත් ගහේ හට ගැනීමට, ගහේ පැවැත්මට උපකාර කරනවා වගේ මේ අවිද්‍යාවේ හට ගැනීමටත් උපකාර කරනවා ජනක ප්‍රත්‍ය විදිහට අයෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරය හා සංප්‍රයුක්තව එකට යෙදිලා තියෙන අවිද්‍යාව කියන දේත් උපකාරක වෙනවා ජනක ප්‍රත්‍ය විදිහට. එතකොට අන්න ඒ අවිද්‍යාව ප්‍රභවය කිරීමට උපදවීමට හේතු වෙන අන්නේ ජනක ප්‍රත්‍ය නැති කිරීමෙන් අවිද්‍යාව සහ අයෝනිසෝ මනසිකාරය කියන ඒ කාරණා දෙක දුරු කිරීමෙන් මේ අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනෙක් කාරණාව තමයි මේ හේතු නිරෝධේන අවිජ්ජා නිරුජ්ජති. හේතු නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවායි කියන එක. එතකොට
මේ හේතු නිරෝධයෙන් කියලා කියන්නේ මේ උපස්තම්භක ප්‍රත්‍යයන් කියන එක. එතකොට උපස්තම්භක ප්‍රත්‍ය කියලා කියන්නේ දැන් ඉපදුණු අවිද්‍යාවට දැන් ජනක ප්‍රත්‍යයෙන් කරන්නේ අවිද්‍යාව උපදවන එක. ඒ වගේම අවිද්‍යාවේ පැවැත්මට උපස්තම්භක වන තව ධර්මයන් තියෙනවා. එතකොට අන්න ඒ උපස්තම්භක ධර්මයන් නිරුද්ධ කිරීම තුළ අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව හා සමගාමීව යමින් අවිද්‍යාවට උපස්තම්භක වන අනිකුත් ධර්මතා ටික. එතකොට ඒ උපස්තම්භක ධර්මයන්ගේ නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා හේතු නිරෝධයයි කියලා. ඒ කියන්නේ හේතුව කියලා කියන්නේ ඒ ධර්මයේ පැවැත්මට හේතු වන දෙයක්. ඒ කියන්නේ මූලිකත්වයේ ගන්න උපස්තම්භක වන දේ. එතකොට අන්නේ උපස්තම්භක ප්‍රත්‍ය නිරෝධයෙන් ජනක ප්‍රත්‍ය නිරෝධයෙන්ුත් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ඒ වගේම ජනක ප්‍රත්‍යයෙන් උපද්දපු අවිද්‍යාව පැවැත්මට යම්කිසි වස්තු විශයක් උපස්තම්භක කරගෙන පවතිනවා නම් ඒ ධර්මයන්ොත් උපස්තම්භක ප්‍රත්‍යයත් නිරුද්ධ වීමෙන් අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි මේක ඊටාම ගැඹුරු විෂයයකට කතා කරන්නට පුළුවන් දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් මේ වචන මාත්‍රිකව කතා කරගෙන යන්නේ. කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම චක්කුම් බික්කවේ අජානං අපස්සං ඇස කියන එක නොදන්න කෙනාට නොදකින කෙනාට මේ දුක දුරු කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ කෙනාට මේ අවිද්‍යා නිරෝධයක් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඇස පිළිබඳව දන්නාකම කියන දේ උපදවාගත යුතුයි අවිද්‍යාව නිරුද්ධ කරන්න නම්. එහෙනම් ඇස පිළිබඳව නොදන්නාකමම අවිද්‍යාවේ පැවැත්මට හේතුවක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ ඇස කන නාසය දිව ශරීරය කියන චක්කුසෝත ගහන જીවහා කියන මේ මන කියන මේ ආයතන ධර්මතා ටිකම අවිද්‍යාව ඇති කරලන්නට වස්තු විශේෂ වෙන උපස්තම්භක වන තැන් හැටියට අපිට දක්වන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකට මේ විදිහට අපි අරගෙන බලනකොට අන්න ඒබඳු වූ උපස්තම්භක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන ධර්මතා ටික නැති වුණොත් ඇහැ නැත්තම් යම් කෙනෙකුට රූපේ නැත්තම් යම් කෙනෙකුට කන නැත්තම් යම් කෙනෙකුට ශබ්දේ නැත්තම් යම් කෙනෙකුට අන්න ඒ කෙනාට අවිද්‍යාව නිරෝධයටපත් වෙනවා. උපස්තම්භක ප්‍රත්‍ය නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධයටපත් වෙනවා. කසබහන දැන් ඔබ වහන්සේ විශේෂයෙන් අද මේ සාකච්ඡාවට අපි මේ දීඝනිකායගත සංගීත සූත්‍රයේ එන අවිද්‍යාව කියන කාරණාව මේ විශේෂයෙන් ප්‍රස්තුත කරගත්තත් මේ පිළිබඳ විග්‍රහ කරන්නේ අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ ආශ්‍රය කොටගෙන විශේෂයෙන් මේ විග්‍රහය කරන්නේ. දැන් මේ කතා කරන කාරණාවල තියෙන අවිද්‍යා නිරෝධයට කරුණු 8ක් පෙන්නනවා. දැන් අපේ කසපහඳුර පැහැදිලි කරා ඇහැ නැත්තම් අවිද්‍යාව නැහැ, කන නැත්තම් අවිද්‍යාව නැහැ. මේක ඉතාමත්ම ගැඹුරු ප්‍රදේශයකට යන ධර්ම විග්‍රහයක්. මම මෙතෙන්ටම කැමති මෙන්න මේ කාරණේටම සම්බන්ධ කරන්නට ඇතැම් තැන්වල සඳහන් වෙන අවිද්‍යාවට හේතු ආශ්‍රව ධර්ම හැටියට. එතකොට දැන් මේ අයෝනිසෝ මනසිකාරය ගැන අපි කතා කළා අවිද්‍යාවට හේතු හැටියට. ඊට පස්සේ අපි අවිද්‍යාවම තවත් ආකාරයකින් අවිද්‍යාවට හේතු වෙන පිළිබඳව කතා කළා. මේ විදිහට විවිධ පැතිකඩ ඔස්සේ අවිද්‍යාවට හේතු කතා කරගෙන එනකොට ආශ්‍රවත් පෙන්නනවා මේකට. ඊළඟ කසපහඳුර පැහැදිලි කරා ඇහැ නැත්තම් කන නැත්තම් කියන කාරණාවොත් කොහොමද මේ ඇහැ නැත්තම් කන නැත්තම් කියන මේ අති ගම්භීර කාරණාව ආශ්‍රවත් එක්ක සම්බන්ධ කරගෙන මේ අවිද්‍යාවට හේතුවක් හැටියට පැහැදිලි කරනවා. ඒක තාම දීර්ඝ පිළිතුරක් දෙන්න පුළුවන්. ඒ වගේම තාම වැඩි කාලයක් අරගෙන පැහැදිලි කරන්න පුළුවන් කාරණාවක්. ආශ්‍රව කියනකොට අපි ආශ්‍රව ධර්මයන් පිළිබඳව කතා කරනකොට මූලිකම වෙන දේ තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන දේ. එතකොට සබ්බාසව සූත්‍රය අපි අරගෙන බැලුවත් අයෝනිසෝ මනසිකාරය ප්‍රධානව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අයෝනිසෝ මනසිකාරය මුල් කර ගැනීම තුළ ආශ්‍රව ධර්මයන්ුත් සංග්‍රහිත කරගෙන තමයි අයෝනිසෝ මනසිකාරය කියන දේ කතා කරන්නේ. එතකොට ඒක ඇස කියන දේ ඔස්සේ අපි ආශ්‍රව ධර්මතා ටික අරගෙන ගියොත් කාමාසෝ භවසෝ දිත්තාසෝ අවිජ්ජාවත් ආශ්‍රවයක් ලෙස අරගෙන එතකොට මේ ආශ්‍රව ධර්මතා ටික අනුව ගිහිල්ලා කතා කරනකොට අපිට ලැබෙන දේ තමයි ලෝකේ යම් කිසි තැනක ඇස ඇසුරු වෙනවා නම් රූපය ඇසුරු වෙනවා නම් මේක ඊටාම මේ ගැඹුරු කාරණාවක්. මේ සාමාන්‍ය ලෙස අපි දකින ඇහැ තියෙනවා රූපේ තියෙනවා කියලා මේ දකින දැක්ම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. යම් කිසි තැනක තමන්ගේ විඥාණයට පැවැත්මක් විදිහට බාහිර රූපය ඇති බවට හම්බ වෙනවා නම් රූපේ දකින ඇස ඇති බවට හම්බ වෙනවා නම් ඒ වගේම බාහිර ශබ්දය ඇති බවට කන ඇති බවට හම්බ වෙනවා නම් මේ විදිහට බාහිර ආයතනය සහ
ආධ්‍යාත්මික ආයතනයේ ඇති බවට හම්බ වෙනවා නම් ඒකම තමයි ඔහු තුල පවත්නා වූ අවිද්‍යාව බවට පත් වෙන්නේ. ඒ නොදන්නාකම නිසා තමයි එය ඇති බවට ග්‍රහණය කරගන්නේ. මොකද කොයිම වෙලාවකවත් Tamanට පුළුවන්කමක් ඇත්තේ නැහැ ඇහැ කියන දේ ඇති බවට පස්සේ අරගෙන ඇසුරු කරන්න. ඒ කියන්නේ දැන් මම ඔකට උදාහරණයක් හැටියට කියන්නේ අපි හිටගෙන ඉන්න තැන කවදාවත් බලන්න පුළුවන් කමක් නැහැ. අපිට බලන්න පුළුවන් හිටගෙන හිටපු තැන. එතකොට එතනින් අයින් වෙලා අපි බලනවා හිටගෙන හිටපු තැන. හැබැයි හිටගෙන හිටපු තැන බලනකොට ඒ බලන තැන හිටගෙන ඉන්න තැන නෙමෙයිනේ. අන්න ඒ වගේ ඇස හටගන්න වෙලාවට, රූපය හටගන්න වෙලාවට, චක්කු විඥානය හටගන්න වෙලාවට මේ ධර්මතා තුන එකතු වෙන වෙලාවට මොනම විදිහකටවත් ඇස පිළිබඳව හෝ රූපය පිළිබඳව හෝ බාහිර පවතින ධර්මයක් හැටියට නිශ්චය කර ගැනීමක් පවතින්නේ නැහැ. ඔවුනොවුන්ගේ කෘත්‍යයට වැය වෙලා තියෙන අවස්ථාවක් තමයි ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මයන් යෙදෙන එකතු වෙන අවස්ථාව කියලා කියන්නේ. එතකොට මෙබඳු ධර්මයක් පවතින තැනක අර හිටගෙන හිටපු තැන බලනවා වගේ එතනින් අයින් වෙලා ඒ වෙලාවේ මොනවද තිබුණේ කියන එක පිළිබඳව තමන්ගේ මනස මෙහෙයවලා බලන්නේ පසු අවස්ථාවක. ඒකට අපි කියමුකෝ කර්ම මනෝවිඤ්ඤාණ මට්ටමයි කියලා. එතකොට මනෝවිඤ්ඤාණ මට්ටමේ සිතකින් අපි බලනවා අර දැකපු අර දර්ශන කෘත්‍ය කරපු સિદ્ધාන්තයේ ආරම්භය. එතකොට අපිට දැන් ඒ වෙලාව වෙනකොට ඇත්තටම ඇහි පැවැත්මක් නැහැ. රූපයේ පැවැත්මක් නැහැ. චක්කු විඤ්ඤාණ සිතේ පැවැත්මකුත් නැහැ. ඒ ටික ඔක්කොම නිරුද්ධ වුණ තැනක තමයි මෙහි මනෝවිඤ්ඤාණ සිත හටගත්තේ. හැබැයි මේ හටගත්ත මනෝවිඤ්ඤාණ සිතෙන් දැනගන්නේ අර බාහිර පවතින ධර්මයන් පවතිනවා කියලා ඇති කරගත්ත සංකල්පනාවක. ඒ කියන්නේ ඒ ඇහැ තියෙනවා, ඒ රූපය තියෙනවා, ඒ දැනගත්ත විඤ්ඤාණය, ඒ සිත තියෙනවා කියන තැනක ඉඳලා තමයි දැනගන්නේ. එතකොට ඔහු ඇහැ පිළිබඳව දැනගත්තේ නැහැ. ඇහැ පිළිබඳව දැනගත්තා නම් එයාට හරියට දැනගන්න වෙන්නේ මොකද්ද? ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා. එතකොට ඇහි අයිතිකාරයෙක් ඔහුට ලැබෙන්නේ නැහැ. ඒ වගේම බාහිර රූපය ඔහුට හම්බ වෙන්නේ නැහැ. ඇස නැත්තම් ඇස නැති තැනක රූපේ පැනවීමක් කොහෙත්ම නැහැ. ඇස සහ රූපය දෙකම එකටමයි පැනවීම තියෙන්නේ. එතකොට ඒ වර්ණ සටහන හටගෙන නිරුද්ධ වූ බවම ඔහුට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඇසත් රූපයත් සිතත් කියන මේ ධර්මතා තුනේ නිරෝධය පෙනේ මිසක මේ පිළිබඳව නුවණින් විමසන්නෙකුට කවදාවත් ඔහුගේ සිතට මේ ධර්මය ඇසුරු කරන්න ඇති බවට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න එබඳු මනසක් ඇති කෙනාට කියනවා ඇහැ නැති කෙනෙක් කියලා. රූප නැති කෙනෙක්. ඇසේ නැති බව දැකලා රූපේ නැති බව දැකලා. හැබැයි ඒකෙන් මේ වර්ධවා ගත යුතු නැහැ. මේකෙන් කියන්නේ මේ ඇහැ කියන එකට රූප පේන්නෙත් නැහැ. රූප පේන්න රූප ඇත්තෙත් නැහැ. මෙබඳු ඌ දෘෂ්ටියකටපත් වෙලාවත් පේන්නේ නැතුව ගිහිල්ලවත් නෙමෙයි මේ කතා කරන්නේ. අර ලෝකයා වැරදි විදිහට ඇති කරගන්න දෘෂ්ටිය මේ කෙනාට ඇත්තේ නැහැ. ඒ කෙනා අනිත්‍ය වූ ධර්මය අනිත්‍ය වූ ධර්මයක් ලෙසම සාක්ෂාත් කරලා තියෙනවා. අවබෝධ කරලා තියෙනවා. ඒ නිසා අනිත්‍ය වූ ඇස ඇතයි කියන්නට යන්නේ නැහැ. ඔහුට ඇහැ කියන එක අවස්ථාවට හටගෙන ඉතුරු නැතුව නැති වුණ ධර්මයක් ලෙස හම්බ වෙනවා. රූපය මොහොතට හටගෙන ඉතුරු නැතුව නැති වුණ ධර්මයක් ලෙස හම්බ වෙනවා. චක්කු විඥානය ඉතුරු නැතුව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණ ධර්මයක් ලෙස හම්බ වෙනවා. එහෙනම් එක දිගට පවතින ඇහැක් ගැන ඔහුට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න එබඳු කෙනාට කියනවා ඇහැ නැති කළ කෙනෙක් කියලා. හැබැයි ලෝකේ කෙනෙකුට ඇහැ හම්බ වෙනවා නම් ඔහුට ඇහැ දකින්න පුළුවන්කම තියෙනවා නම් රූප හම්බ වෙනවා නම් රූප දකින්න පුළුවන්කම තියෙනවා නම් ඒ කෙනා ඇහි Nirodhe සාක්ෂාත් නොකළ කෙනෙක්. රූපේ Nirodhe සාක්ෂාත් නොකළ කෙනෙක්. ඔහු ඇස ඇසුරු කරන කෙනෙක්. ඔහු රූප ඇසුරු කරන කෙනෙක්. එහෙම ඇස රූප චක්කු විඥාන කියන ධර්මය තමන්ගේ හිතෙන් ඇති බවට ඇසුරු කරන්න පුළුවන් කියලා කියන්නේ සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දෙයට ඔහු රැවටෙන කෙනෙක්. ඒ රැවටෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි අර Nirodhaය නොදැක්කින අවිද්‍යාව කියන කාරණාව පදනම් කරගෙන. එතකොට මේ අවිද්‍යාවේ පැවැත්ම සඳහා හේතු වන දෙයක් තමයි ඒ කියන බාහිරයට නැඹුරු වීම කියන දේ. එතකොට මේක ආශ්‍රව පැත්තෙන් අපි අරගෙන බලනකොට අපිට පේනවා අපි විඳින මනෝවිඤ්ඤාණ මට්ටමින් අපි විඳින කැමැත්ත කියන දේ. අපි වර්ණ සටහනක් ඇහැට පේන්නේ. වර්ණ සටහන ඇතුලේ ආදරය කියන දේ ඇත්තේ නැහැ.
ඇහි ආදරය කියන දේ ඇත්තෙත් නැහැ. ඒ වගේම අපි මේ හිතේ චක්කු විඤ්ඤාණ සිතේ ආදරය ඇත්තෙත් නැහැ. මේ බඳු ආදරය නොතිබුණු තැනක අපි හිතෙන්ම උපද්දලා පෙර ඉඳලා අපි පුරුදු කරගත්ත ධර්මතා ටික සිහිපත් කරලා මේ මගේ දරුවනේ කියලා හිතලා අපි මෙහි සංකල්පමය වශයෙන් හදාගත්ත අරමුණකට අපි කැමති වෙනවා. අපි හිතනවා මේ සංකල්පමය වශයෙන් හදාගත්ත දේ තියෙන්නේ බාහිර ලෝකේ කියලා. රූපේ පැත්තට දාලා අපි ඒ පිළිබඳව බලනවා. අන්න ඒකට කියනවා කාම සංකල්පනාවකින් යුක්තව වාසය කරනවා. අන්න එතකොට දැන් ඒ කාම සංකල්පනාව තියෙන කෙනාට කැමැති දරුවා ලෝකෙ තුල ඉන්නවම එයාට දැන්. අතීතේ ඉඳලා තමන් කැමැති ආදරය කරන දරුවා හිටිය දැනුත් ඉන්නවා. ඒ දරුවා ওই විදිහටම අනාගතේටත් ඉන්නවා. අන්න කාම ආශ්‍රවයේ ඉපදුනා. දැන් කාම ආශ්‍රවය නැවතත් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඔය දරුවා තව ටිකකින් දකින්නත් පුළුවන්, හෙට දකින්නත් පුළුවන්. ආය වර්ණ සටහන අනාත්ම විදිහටම ඇහැට ගැටුණට නැවතත් ඔහු දකින්නේ කලින් හිටපු දරුවා ඉන්නවා කියලා. එතකොට මෙන්න මේ විදිහට කාම ආශ්‍රවය ආශ්‍රව ධර්මයක් විදිහට ඇති කරන්නට අර අවිද්‍යාව හේතු වෙනවා. ඒ වගේම ආශ්‍රව ධර්මයේ නිසාම නැවත නැවතත් අවිද්‍යාවේ පැවැත්ම සිද්ධ වෙනවා. එතකොට ආශ්‍රවයේ ගොඩ නැගෙන්නේ අර වැරදියට කරපු මානසිකාරය නිසා. එතකොට ඒ ආශ්‍රව ධර්මතාවය හා සමගාමීවම තමයි අවිද්‍යාව කියන දේත් ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අවිද්‍යාව කියන දෙයට හේතුව විදිහට ඇතැම් තැනකදී ආශ්‍රව ධර්මතාවත් විග්‍රහ වෙනවා. ඇතැම් තැනකදී අයෝනිසෝ මනසිකාරය කියන දේත් විග්‍රහ වෙනවා. නමුත් මේ ධර්මතා ටිකට ප්‍රධාන හේතුව ලෙස දක්වනවා අයෝනිසෝ මනසිකාරය කියන කාරණාව. ඒ වගේම භවආශ්‍රවයත් ඒ විදිහටමයි. අපිට රූපාදී භවයන් පිළිබඳව ඇති කරගන්න සංකල්පනාවන් තියෙනවා නම් ඒ තැන ඒ නිමිතිවල ඒ මනෝභාවයන් වල ඇති කරගත්ත මුලාසහගත මානසික මට්ටම. එතකොට නැවතත් තමන් එබඳු මානසික මට්ටමක් ස්කන්ධ ටිකක් ඇත්ත කරගත්ත බව ඔහුට පවතිනවා. ඒ වගේම තමයි දෘෂ්ටි සහගත ආශ්‍රව ධර්මය. දෘෂ්ටියත් ආශ්‍රව ධර්මයක් බවට පත් වෙනවා. එතකොට ඒ රූපය අනුව ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ රූප ධර්මයන් අනුවත් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන් අනුවත් බැසගත් නාම රූප කියන ධර්මතා දෙක අනුව බැසගත් දෘෂ්ටි සංඛ්‍යාත ආශ්‍රවයත් අවිද්‍යාව නිසා පවතිනවා. ඒ වගේම අවිද්‍යාව කියන දේ පැවැත්මට ආශ්‍රවය කියන දේත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. අවිද්‍යාව කියන එකත් ප්‍රධාන ආශ්‍රව ධර්මයක් විදිහටම ප්‍රත්‍ය වීම සිද්ධ කරනවා. එතකොට දැන් අපිට පේනවා අවිද්‍යාව ප්‍රත්‍යක් වෙනකොට අවිද්‍යාව කියන දේ හා සමගාමීවම තව කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව ආදී අනික් ධර්මතා ටිකත් යෙදිලා තියෙන ආකාරය. එතකොට මෙන්න මේ විදිහට අර ඇස තියනවා නම් යම් කෙනෙකුට ඔහුට අවිද්‍යාව කියන දේ හිස් වෙන්නේ නැතුව පවතිනවා. ආශ්‍රව හිස් වෙන්නේ නැතුව පවතිනවා. අයෝනිසෝ මනසිකාරය ඔහුට පවතිනවා කියලා කියන්නේ අන්න එබඳු වූ කාරණාවක් හේතු කරගෙන. එතකොට මේක ඊටාම ගැඹුරු, ඊටාම සියුම් නුවණින් විමසිය යුතු කාරණාවක්. මොකද නැත්තම් සාමාන්‍ය ලෝකේ ඇහැ නැහැ කියපු ගමන්ම, රූපේ නැහැ කියපු ගමන්, කන නැහැ, ශබ්ද නැහැ කියපු ගමන්ම හිතෙන් මවාගන්නේ ටිකක් අමුතු චිත්‍රයක්. ඒ අමුතු චිත්‍රය මවාගෙන ඉවරලා ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා. එතකොට රහත් වුණොත් ඇහැ නැද්ද? රහත් වුණොත් රූප පේන්නේත් නැද්ද? එතකොට ටිකක් අමුතු විදිහේ ප්‍රශ්න අහන්න පෙළඹෙනවා. ඒ කාරණාව පිළිබඳව ඇත්තටම ගැඹුරු අවබෝධයක් නොතිබුණා. ආශ්‍රව සහ අවිද්‍යාව පිළිබඳව මේ අන්තර් සම්බන්ධය පිළිබඳව කතා කරනකොට කසපහඳුරන් වහන්සේ හරි වැදගත් කරුණක් සිහිපත් කළා. ඇස පෙර නොතිබීම හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කරුණ. මම ඔබට නැවතත් සිහිපත් කරන්න කැමතියි මෙන්න මේ කියන කාරණා ඔබ පරිස්සමින් තේරුම් ගත්තද, හොඳ අවධානයෙන් තේරුම් ගත්තද කියන කරුණ. මොකද කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන් මේ ඇස කියලා මේ කතා කරන මේ මස් ගඩුව ගැනද මේ පැහැදිලි කිරීම සිද්ධ කළේ කියලා. ඉතින් මේ අතිශයින්ම ගම්භීර ධර්ම පරාසයක් පිළිබඳව අපි මේ සාකච්ඡා කරන්නේ. ඔබේ නිවන් මාර්ගට අතිශයින්ම වැදගත් වෙන දහම් කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඉතින් කස්සපාඳුන මේ අවිද්‍යාව පිළිබඳව අපි මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ සතවකාරී ඥානාන කියන කොටස එක්කයි අපි සාකච්ඡා කරගෙන එන්නේ. දැන් මෙහිදී අවිද්‍යාවට තවත් ප්‍රත්‍ය පෙන්නනවා, තවත් හේතු පෙන්නනවා. අපි කොහොමද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ? එතකොට අපි මේ කතා කරමින් හිටියේ ස්වාමීන් වහන්සේ මේ අර ජනක ප්‍රත්‍ය වගේම උපස්තම්භක ප්‍රත්‍යයන් උපස්තම්භක වන කාරණාවන් යෙදෙනවා. දැන් ආශ්‍රවාදී උපස්තම්භක වන තවත් කරුණු කාරණා අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා අවිද්‍යාව හට ගැනීමෙහි. ඒකට අන්නේ ඒ ධර්මයෝ නිරුද්ධ කළොත් ඒ ධර්ම නිරෝධේනොත්
අවිද්‍යා නිරෝධයකට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හට ගැනීමට හේතු වන අර උපස්තම්භකාදී ප්‍රත්‍යධර්මතාවයන්ගේ නිරෝධය කියන කාරණාව මුල් කරගෙන කතා කරනකොට ප්‍රධාන ලෙස ප්‍රත්‍ය සහ අර හේතු වෙනවයි කියන කාරණාව අතර යම් වෙනසකුත් ඇතම් විටක කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හේතුව සාධාරණයි පච්චය අසාධාරණයි කියනවා. හේතුව සාධාරණයි කියලා කියන්නේ දැන් නුග බීජයක් හේතුවෙන් නුග ගහක්ම හැදෙයි මිසක ඒකෙන් වෙන ගහක් හැදෙන්නේ නැහැ. එතකොට මේ හේතුව නුග බීජය නැමැති හේතුව නුග ගහ ඇති කරලීමට සාධාරණ ධර්මයක්. හැබැයි නුග ගහ ඇති කරන්නට හේතු වෙන පස් ටික, ජලය, උණුසුම මේ ආදී දේවල් දිහා අපි බලනකොට මේ ටික එතන පොල් ගහක් හිටවුවොත් ඒකටත් ප්‍රත්‍ය වෙන ධර්මතා ටිකක්. එතකොට ඒක අර එකකට සාධාරණ නොවි පොදුවේ හැම දෙයකටම සාධාරණත්වය කියන්නේ අසාධාරණයි කියන ඒ නිසා. එතකොට එකකට පමණක් සාධාරණ නොවි අර අපි සාමාන්‍යයෙන් සාධාරණ අසාධාරණ වචන වල තේරුම් ගැනීම නෙමෙයි මෙතන තියෙන්නේ. පොදුවේ සියලුම දේවල් වලට අසාධාරණව ප්‍රත්‍ය විදිහට උපකාර කරනවා. එතකොට මේ උපස්තම්භකයත් ඒ විදිහටම ප්‍රත්‍ය ධර්මයක් විදිහටම ප්‍රත්‍ය වීම සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ පච්චය නිරෝධයෙන් අපිට ඒ විදිහට අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ හේතු නිරෝධය පච්චය නිරෝධය. එතකොට හේතුව පැත්තට අපි කතා කළා හේතු නිරෝධය කියනකොට අර ජනක හේතු ටික ඒ කියන්නේ උපදවන්නට හේතු වුණ අයෝනිසෝ මනසිකාරය සහ අවිද්‍යාවමයි කියන මේ කාරණා ටික අපි කතා කළා. ආසන්න හේතු සහ මූල හේතු කියන මේ හේතු ටික හේතු නිරෝධයට ඒ වගේම ප්‍රත්‍ය නිරෝධයේ පැත්තෙන් අපි කතා කරනකොට අර විදිහට උපස්තම්භක වන ප්‍රත්‍ය සියල්ලක්ම අපි කතා කරනවා ප්‍රත්‍ය නිරෝධය හැටියට. ඒකට යම්කිසි කෙනෙක් ප්‍රත්‍ය නිරෝධය කිරීමෙන් අවිද්‍යාව නිරුද්ධ කරන්නටත් පුළුවන්කම තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මෙන්න මේ වගේ කාරණා ඊටාම සමීපයෙන් අර්ථ යන ඊටාම ළඟින් අර්ථ දකින්න පුළුවන් තැන්. එතකොට පුංචි පුංචි වෙනස්කම් තමයි මේ එකකට එකක් තියෙන. දැන් හේතුව, ප්‍රත්‍ය, මූල හේතුව, ආසන්න හේතුව. එතකොට මේ විදිහට කතා කළාට මේ එක පුංචි වෙනස්කම් තමයි දකින්න තියෙන්නේ. හැබැයි ප්‍රතිපදාවක් වඩන්න යන කෙනෙකුට මූලික කරගන්න ඉලක්කය අනුව කෙනෙකු අපි හිතමු ආශ්‍රව සමුග්ඝාතයේ පිණිස ආශ්‍රව දුරු කරගන්නේ කොහොමද කියලා කෙනෙක් උත්සාහවත් වෙනවා. කෙනෙක් යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නේ කොහොමද කියලා එයා යෝනිසෝ මනසිකාරයේ ලෝකෝත්තරව පවත්වා ගැනීම සඳහා එයා උත්සාහවත් වෙනවා. මෙන්න මේ විදිහට ඒ කෙනා එතකොට හේතු කරගන්නේ මේ අවිද්‍යා නිරෝධය සඳහා පාදක කරගන්නේ මේ තැන් වලින් එක තැනක් තමයි අපි නොදැනම අපි මේ මාර්ගයේ හැටියට පාදක කරගෙන යන්නේ. එතකොට මේ කාරණාවන් ඇතුලේ තියෙන මේ වෙනස්කම අපිට දැනගත්තොත් මේ අපි යන ගමන පිළිබඳව අපිට හරියට නිශ්චය කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඊළඟ හත්වන කාරණාව හැටියට අපට දකින්නට තියෙනවා ඥානුප්පාදේන අවිජ්ජා නිරුජ්ජති මේ ඥානය ඉපදවීමෙන් අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන් කියලා. ඊට මෙතන ඥානය ඉපදවීමෙන් කියලා එකෙන් අදහස් කරන්නේ විදර්ශනා සහගත ප්‍රඥා මනසිකාරයේ ඉපදවීමෙන්. ඒ කියන්නේ විදර්ශනාවෙන් අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන් කියන දේ. දැන් අපි ඔය හේතු ධර්මතා පැත්තෙන් යෝනිසෝ මනසිකාරය, ආශ්‍රව සමුග්ඝාතය මේ වගේ දේවල් ගැන කතා කරනවා වගේම මෙතනදී ප්‍රධාන ලෙසම කතා කරනවා ඥානයේ විදර්ශනා සහගත ඥානයේ ඉපදවීමෙන් කියනකොට ස්කන්ධයන්ගේ උදේවැය ආයතන භාවනාව මේ ආදී හැම පැත්තකින්ම යම්කිසි කෙනෙක් විදර්ශනාව වඩනවා නම් ඒ විදර්ශනාව වැඩිම තුලත් අවිද්‍යාව උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද මේ අවිද්‍යාව අපි මුලින්ම කතා කළා වගේ සමනස බොහොම පැතිරුණු ධර්මයක් නේ. ඇහැ පිළිබඳව නොදන්නාකමත් අවිද්‍යාවම තමයි. රූපේ පිළිබඳව නොදන්නාකමත් අවිද්‍යාවම තමයි. කන ශබ්ද පිළිබඳව නොදන්නාකමත් අවිද්‍යාවමයි. ඒ වගේමයි දුකේ නොදන්නාකමත් අවිද්‍යාවමයි. දුකේ සමුදය පිළිබඳව නොදන්නාකමත් අවිද්‍යාවමයි. ජාතිය පිළිබඳව නොදන්නාකමත් අවිද්‍යාවමයි. ජාති සමුදය පිළිබඳව නොදන්නාකමත් අවිද්‍යාවමයි. එතකොට මේ විදිහට ආයතන පැත්තෙන් අරගෙන බැලුවත් රූප වේදනා සංඥා සංකාර ස්කන්ධයන් ස්කන්ධ සමුදය පිළිබඳ නොදන්නාකම කියලා අරගෙන බැලුවත් මේ අවිද්‍යාව කියන එක පොදුවේ මේ හැමතැනකම තමන්ගේ අන්ධකාර කෘත්‍ය સિદ્ધ කරලා තියෙනවා. එතකොට මේ අන්ධකාර කෘත්‍ය හැමතැනකම સિદ્ધ කරලා තියෙන අවිද්‍යාව නැති කරගන්න ඒ ධර්මය සම්මර්ෂණය කිරීමෙන් ඒ දේ පිළිබඳව අපි මෙනෙහි කිරීමෙන් අපිට පුළුවන්කමක් ලැබෙනවා. එය
දුරු කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව උපදව ගන්න. අන්න ඒ විදිහටම තමයි මේ ඥානුප්පාදේන කියලා කිව්වේ ප්‍රඥාව උපදවා ගැනීමෙන් අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්. එතකොට මේ ප්‍රඥාව උපදවා ගැනීම කියන එක අපි කතා කරන්නට ගියොත් අපිට විශාල ප්‍රමාණයකට අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි සුතමේ ඥානය පිළිබඳව විග්‍රහය අරගෙන බැලුවොත් සුතමේ ඥානය විග්‍රහ කරන්නට පුළුවන් හැම පැත්තකින්ම. එතකොට මේ කාරණාව දන්න බව සුතමේ ඥානය, මේ කාරණාව දන්න බවත් සුතමේ ඥානය. කොහොම විග්‍රහ කරගෙන යනකොට ඒක මේ ශාසනයේ හැම ධර්ම කාරණාවකටම වගේ පැතිරලා තියෙනවා. අහලා දැනගන්න එක තමයි සුතමේ ඥානය කියන්නේ කියලා. අන්න ඒ විදිහටම තමයි මේ ඥානුප්පාදය කියන එකත් අරගෙන යන්න පුළුවන් මේ හැම තැනකම දන්නා බව. එතකොට මේ හැම තැනකම විදර්ශනා සහගත ප්‍රඥාව උපදවනකම කියලා අපිට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ හැම තැනක්ම බෙදා දක්වන්නට පුළුවන්කමක් තියෙනවා. ස්කන්ධයන්ගේ ඥානය මොකක්ද? ආයතනයන්ගේ ඥානය මොකක්ද? ඉන්ද්‍රයන්ගේ ඥානය මොකක්ද? මේ ආදී ලෙස අපිට මේ ඥානුප්පාදේ කියන එක විදර්ශනා මානසිකාරයේ යම් සීමාවකට අරගෙන යන්න පුළුවන් නම් ඒ හැම තැනකටම අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ හැම තැනකටම අරගෙන යනකොට කොටින්ම ඒකෙන් අදහස් කරන්නේ විදර්ශනා සහගත ප්‍රඥා මානසිකාරයෙන් අවිද්‍යාව නිරුද්ධ කරන්න පුළුවන් කියන කාරණාව. සාමාන්‍ය දකින දැක්ම නෙමේ විදර්ශනා මානසිකාරයෙන් දකින ඒ ඇති කරන ප්‍රඥාව තුළින් අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්. ඒ වගේම අටවන අවසාන කාරණාව හැටියට අපිට පේනවා නිරෝධුපට්ඨානේන අවිජ්ජා නිරුද්ධති. නිරෝධය එළඹ සිටීමෙන් අවිද්‍යාවගේ නිරෝධය සිද්ධ වෙනවා. එතකොට නිරෝධයේ එළඹ සිටීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවයි කියනකොට අර නිරෝධය කියන කාරණාව අපිට දෙපැත්තකින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එක පැත්තකින් ස්කන්ධයන්ගේ ස්කන්ධ නිරෝධයක් පිළිබඳව අපි කතා කරනවා. ඒ ස්කන්ධ නිරෝධය අර සංකත ධර්මයන්ගේ නිරෝධයක්. හටගත්ත ධර්මයෝ ඉතුරු නැතුව නැති වෙනවා කියන දේත් එක නිරෝධයක්නේ. එතකොට හේතු නිසා සකස් වන ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. මෙන්න මේ නිරෝධය පිළිබඳව නොදන්නා අවිද්‍යාව නිසාම තමයි මේ ධර්මයන්ගේ ඇති බවට ගැනීම ලෝකෙ තුල සිද්ධ වෙන්නේ. ඒ නිසා නිරෝධය කියන දේ අවබෝධ කරනකොට මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ නිරෝධය අවබෝධ කළොත් යම් කිසි කෙනෙක් ස්කන්ධයන්ගේ ස්කන්ධ නිරෝධය අවබෝධ කළොත් ඒ ස්කන්ධ නිරෝධයේ එළඹ සිටින කෙනාට අනුත්පාද නිරෝධයක් තියෙනවා. අනුත්පාද නිරෝධයක් කියලා කියන්නේ නැවත නොහට ගන්න බවට යන කමක්. එතකොට අවිද්‍යාව, තෘෂ්ණාව ආදී මේ මූලක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්න බවට යනවා. ස්කන්ධාදී ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ නොකරන නිසයි අවිද්‍යාව ආදී ධර්මයන්ගේ පැවැත්ම පේන්නේ. යම්කිසි තැනක ස්කන්ධයන්ගේ නිරෝධයෙහි ප්‍රත්‍යක්ෂ කිරීම පෙනෙනවා නම් අවිද්‍යාවගේ නිරෝධ කිරීම කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ස්කන්ධයන්ගේ නිරෝධය, ආයතනයන්ගේ නිරෝධය ආදී නම් වලින් අපිට කතා කරනකොට තව පැත්තකින් කතා කරන්නේ මේ දුක්ඛේ ඥානං කියන තැන කතා කරන දෙයමයි. ඒ කියන්නේ සංකත ධර්මයන්ගේ හට ගැනීම සහ සංකත ධර්මයන්ගේ බිඳී යන ලක්ෂණය පිළිබඳව දන්නාකම. අපි අර මුලින්ම කතා කළා වගේ සමිනස දැන් අපි සාක්ෂාත් කළේ ඇහි නිරෝධයනේ. ඇහැ හටගත් ධර්මයක් අහුත්වා සම්භූතං නොවි හටගත්තා. ඒ වගේම හුත්වා නභවිස්සති වී නොවන්නේ. ඒක අනාගතයට දැන් වර්තමානයේ වුණා කියලා අනාගතයට ඒකේ පැවැත්මක් ඇත්තේ නැහැ. එතකොට අපිට ඇහැ පිළිබඳ ව්‍යවස්ථාපනය කරන්න, ඇහැ පිළිබඳ මෙනෙහි කරන්න මේ විදිහට. එතකොට ඒ විදිහට මෙනෙහි කරනකොට අර ඇහැ කියන එක අපිට පේනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. ඇහැ හා යෙදුණු රූපය ඇහැ කලින් තිබ්බේ නැත්නම් ඇහැ නැතුව රූපේ තියෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් රූපයත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. දැන් ඕක කිව්වහම සමහර විට කෙනෙක් බොහොම ඉක්මනට වරද්ද ගන්නවා. එතකොට මේ එළියේ රූප නැද්ද? දැන් ඇහැ නැති නාම රූප නැහැ කියපු ගමන්ම හිතන දේ තමයි එහෙනම් එළියේ රූප නැද්ද කියලා. එතකොට එළියේ රූප තිබුණද නැද්ද කියන එක මඤ්ඤණා මාත්‍රයක් විතරයි. මඤ්ඤණා මාත්‍රය කියන්නේ ඒක හැඟීම් මාත්‍රයක් විතරයි. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන සංකල්ප මාත්‍රයක් විතරයි. හැබැයි ඇත්තටම යථාර්ථයක් විදිහට රූපය දකින්න පුළුවන් වෙන්නේ ඇහැට පැමිණුණොත් විතරයි. ඒක අතීතේ තිබුණ ඒක කවදාවත් ඇහැට එන්නේ නැහැ. අනාගතයට හට නොගත් එක කවදාවත් ඇහැට එන්නේත් නැහැ. ඒකින්ද
ඉපදුණු දෙයක් තමයි රූපේ විදිහට හැම වෙලාවකදීම අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ඇහැට පතිත වන දෙයක් පමණයි දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ඇහැ නැතුව රූපේ නැහැ, රූපේ නැතුව ඇහි පැනවීම නැහැ. ඇහැයි රූපයයි දෙක පනවන්නේ පෙරපසු නැතුව එකට හටගන්න දෙයක් හැටියට. එතකොට මෙන්න මේ එකට හටගත්ත මේ ධර්මය එකට ඔවුනොවුන්ගේ කෘත්‍ය සිදු කරමින් නැති වෙලා යනවා. මෙන්න මේ Nirodhe නොදන්නාකම නිසා තමයි කෙනෙක් මේ රූපය පිළිබඳව නැවත සංකල්ප සහිතව එළිය පැත්තට නැඹුරු වෙන්නේ, බාහිරට නැඹුරු වෙන්නේ. එතකොට අර තමන්ගේ හිතේ පවතින ආශ්‍රව ටිකෙන් මේ ධර්මතා ටිකේ Nirodhe නොදැක මේ ධර්මතාවම නැවත නැවත ඇසුරු කරනවා කියන ලක්ෂණය නිසා මේ ධර්මයන්ට කියනවා අසංකිලිට. මේ කිලුටු ඇත්තේ නැහැ. හැබැයි අර කෙලෙසුන්ගෙන් අරමුණු කරන්න පුළුවන් කෙලෙස් සංකිලේශී බවකින් යුක්තයි. ආශ්‍රව නැහැ. හැබැයි ආශ්‍රව ටිකකින් දාලා මේ ටික කිලුටු කරන්න පුළුවන්කම තියෙනවා. පස්සේ ඒ ටිකේ ඇති කියලා අර මරුණු කෙනෙකුගේ නම කැත කරන්න පුළුවන්කම තියෙනවානේ. අන්න ඒ වගේ දෙයක් තමයි හටගෙන නිරුද්ධ වුණ ධර්මයේ පිළිබඳව අර කෙලෙස් ආශ්‍රව ටිකේ පැවැත්වීම අප සිද්ධ කරනවා. එතකොට යම් කිසි විදිහකින් කෙනෙක් දැක්කොත් මේ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා Nirodhe දැක්කනම් Nirodhe දැකීම තුල මේ ධර්මතාවයන්ගේ ඇති බවට ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට ඒ Nirodhe කියන දේ මූලික ලෙසම ස්කන්ධ Nirodhe අපිට අවබෝධ කරන්න පුළුවන්. ස්කන්ධ Nirodhe අවබෝධ කරනකොට ඒ කෙනාට තෘෂ්ණා දෘෂ්ටි සහගත කෙලෙස් ධර්මතා ටික අනුත්පාද Nirodheකට යනවා. ඒ කියන්නේ ඒක නොහට ගන්න බවට යනවා. එතකොට මෙතන Nirodhayan දෙකක් පිළිබඳව අපි කතා කරනවා. අර හටගත්ත ධර්මයන්ගේ ඉතුරු නැතුව නැති වෙන Nirodhe කියන නිරෝධ සංඥාවක ඇසුරු කිරීමකින් අපිට ඒ ධර්මයන්ගේ Nirodhe දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කෙලෙස් ධර්මතාවයන්ගේ මතු අනාගතේ නොහට ගැනීමට පත් කරපු අනුත්පාද Nirodhe කියන දෙයටත් යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහටම Nirodhupaṭṭhaneන Nirodhe එළඹ සිටීමෙන් ස්කන්ධ Nirodhe හෝ තෘෂ්ණා Nirodhe එළඹ සිටීමෙන් ඕනම Nirodhayak එළඹ සිටීමෙන් කියන්නේ ස්කන්ධ Nirodhe හෝ තෘෂ්ණා Nirodhe එළඹ සිටියා කියන්නේ එකක් තිබුණොත් අනිත් එක නිකම්ම තියෙනවා. එතකොට මේ Nirodhe එළඹ සිටීමෙන් අවිද්‍යාව Nirodheටපත් වෙනවා. මෙන්න මේ කියන අට ආකාරයෙන්ම පුළුවන්කම තියෙනවා අවිද්‍යාව නිරුද්ධ කරන්න. මම හිතනවා අපි කරන ඕනෑම භාවනාවක් මේ කියන කොටස් ටික ඇතුළට අපිට එකතු කරන්නට පුළුවන්කම තියෙනවා. අපි නිවන් දැකීම සඳහා ගොඩනගන නිවන් දැකීම සඳහා අපි භාවිත කරන මානසිකාරයක් මේ ටික ඇතුළත අපිට එකතු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක විස්තරාත්මකව අපි බැලුවොත් මේ අපේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව අපි සිද්ධ කරගෙන යන පැතිකඩවල් ටිකක් පිළිබඳව තමයි මේ කතා කරලා තියෙන්නේ. අපි අද සාකච්ඡා කරමින් සිටි අවිද්‍යා නිරෝධය පිළිබඳව. ඔබ නිවන් දකින්නට කියලා උත්සාහ කරන කෙනෙක් නම් ඔබ යම්කිසි ප්‍රතිපදාවකට උත්සාහවත් වෙනවා නම් මේ ඔබ කරන කවරකින් වුණත් මේ අවිද්‍යාව දුරු වීමක් සිද්ධ වෙන්නට ඕන. මක්නිසාද දුක දුරු කරන්නට නම් ජාතිය දුරු කරන්න සිද්ධ වෙනවා. ඔබ දන්නවා පටිච්ච සමුප්පාද න්‍යාය ඔස්සේ ජාතිය දුරු කරන්නට නම් ඔබ ඉහළට යනකොට ඒ පටිච්ච සමුප්පාද අංග ඔස්සේ ඔබ දන්නවා අවිද්‍යාව දුරු කළ යුතු වෙනවා. ඉතින් මේ අවිද්‍යාව දුරු කරන්නට නම් අවිද්‍යාව කියන්නේ කුමක්ද? අවිද්‍යාවට හේතු ධර්ම මොනවාද? ඒ අවිද්‍යාවට තියෙන හේතු නැති කරන්නේ කෙසේද? ඒ අවිද්‍යාව හේතු නැති කරාම අත්වන ඒ උත්තරීතර తত্ত্বය කුමක්ද කියන එක පිළිබඳව ඔබට සුනිශ්චිත අවබෝධයක් තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ කුමක් හෝ කරලා නිවන් දකින්නට කියලා උත්සාහ ගන්නවා වෙනුවට ඔබ කළ යුතු වන්නේ නිවැරදි දැක්මක් සහිතව ඔබ ඔබේ ප්‍රතිපදාව ගොඩනගා ගන්නවා නම් එයින් තමයි ඔබට ඒ උත්තරීතර తত্ত্বය උත්තරීතර නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා විශේෂයෙන් උපකාර වන අතිශයින් වටිනා ධර්ම කරුණු විග්‍රහයක් අපේ ගෞරවනීය කස්සප හාමුදුරන් වහන්සේ සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් අද සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට මේ උතුම් ධම් කරුණු මේ අති ගැඹීර ධම් කරුණු විවරණය කිරීම නිමිත්තෙන් පූජනීය කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේට විශේෂයෙන් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අද විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ දායකත්වයෙන් කටයුතු කරනවා දියතලාව කහගොල්ල බිසෝතැන්න පදිංචි ගුරු සේවයේ නියුතු ටී.එම්. ධර්මවර්ධන මහත්මයා සහ හෙද සේවයේ නියුතු එස්.ජේ.එම්. පත්මා සිරි කුමාරි මහත්මිය සහ දෙපාර්ශ්වයේ සහෝදර සහෝදරියන් සහ නෑදෑ හිතවතුන් විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා WBM නන්දාවති කුමාරි හාමි මෑණියන් පරලෝසපත් වී
තෙමසක් පිරීම නිමිත්තෙන් ඇයට පුණ්‍ය අනුමෝදනා කිරීමටත් ඒ වගේම TM මුතුබණ්ඩා පියතුමාට TM චූලරත්න සහෝදරයාට බිරිඳගේ පියාවන SJM පුංචි බණ්ඩා මහත්මයාට සහ SJM නන්දසේන සහෝදරයාටත් SJM මල්ලිකා සිරිකුමාරි මහත්මියටත් පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන TM කරුණාවතී මහත්මියට දිගාසිරි ප්‍රාර්ථනා කිරීමට දරු දෙදෙනා වන TM ප්‍රියංකර සහ TM පසිඳු ලක්මාල් දෙදෙනාට ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහ නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් සඳහන් කළ පරිදි පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන සියලු ඥාති හිතයිශීනට මේ පින් එකසේ හේතු වේවා. කුසල ධර්මයන්ගේ බලයෙන් දුකින් මිදී සුවපත් වී ලෞතුරු නිර්වාණ ශාන්තියෙන්ම සැනසීමත් කරගනිත්වා. ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන සෑම සියලු දෙනාටත් සදේවක ලෝකයාටත් දෙලොව යහපත සිදු වේවා. ලෞතුරු ශාන්තිය පිණිස මේ පින් හේතු වාසනා පාරමී වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.